නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. පින්නතුනි මේ ලෝකයේහි සියලු දෙව් මිනිසුන්ට යහපත පිණිස එකම පුද්ගලයෙකුගේ පහළවීමක් තිබෙනවා නම් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම තමයි ශ්‍රේෂ්ඨතම දේ බවට පත් වෙන්නේ. ඒ හැරුණු කොට වෙනත් දෙයක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝකයා කෙරෙහි තිබෙන මහත් දයානුකම්පාවෙන් ලෝකයාට නිර්වාණගාමිනී ප්‍රතිපදාවක් දේශනා කරනවා. මෙතරම ඉපදිලා මෙතරම දුවලා මෙතරම මියදෙන සත්වයින්ට සසර පරතරක් සෙවීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපදාවක් දේශනා කරන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා බෝධිසත්ව කාලෙදී බොහෝ කාලයක් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි තමන් වහන්සේගේ සිත පුරුදු පුහුණු කරන්නට යෙදුණා, භාවිත කරන්නට යෙදුණා. එලෙස සිත භාවිත කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බෝධියට එදා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධියට පත් වුණේ. සම්මා සම්බෝධියට පත්වීමේදී බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරන්නට යෙදුනේ එකම නිර්වාණ ධාතුව. යම් කිසි විදිහකින් යම් රහතන් වහන්සේලා බිහි වුණා නම්, පහළ වුණා නම්, ඒ රහතන් වහන්සේලා සාක්ෂාත් කරන ලද ඒ නිර්වාණ ධාතුවම සෝවාන් සකුදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සේලා යම් කිසි අයුරකින් සාක්ෂාත් කළා නම් යම් නිර්වාණ ධාතුවක්, ඒ නිර්වාණ ධාතුවම භාග්‍යතුන් වහන්සේ සාක්ෂාත් කරන්නට යෙදුනේ. අරිහත් ඵල චිත්තේ තමයි සිතක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තිබෙන උපරිමස්තේ බවට පත්වන්නේ. එතනින් එහාට වෙනත් ලෝකෝත්තර ධර්මයන් විදිහට විශ්ලේෂණය කරන්නට පුළුවන් සිත් ඇත්තේ නැහැ. ඒ කියන්නේ උපරිමේ වන අරිහත් ඵල සිතෙන් එහාට. කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරගෙන අරිහත් ඵලය සාක්ෂාත් කරන්නට යෙදුනේ. එතකොට අරිහත් ඵලය සාක්ෂාත් කළත් භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවක සාධාරණ නොවන අනන්ත ඥාන ප්‍රභා ප්‍රතිමන්විත මහෝත්තමයාණන් වහන්සේ නමක්. භාග්‍යතුන් වහන්සේ නමක් කියලා කියන්නෙම ශ්‍රාවකයෙකුට කිසිදු ලෙසක සම කරන්නට බැරි උත්තරීතර මහා ගුණ පිණ්ඩයක්. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේත් එබඳු උතුම් වූ ගුණාකරයන්ගෙන් යුක්තයි. පින්නතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල विद्यमान වන එම ගුණයන් පිළිබඳව අපි සිහිපත් කිරීම කරනකොට මීට පෙරත් අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි දැක්ුණ ඒ ඉන්ද්‍රිය පරෝ පර්යත්ති ඥානය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඉතින් තෙසැත්තෑ ඥාන හඳුනා ගැනීමේදී ඒ ශ්‍රාවක සාධාරණ ඥාන සහ ශ්‍රාවක සාධාරණ නොවන ඥානයන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අදත් අපිට හඳුනා ගන්නට තිබෙන්නේ ශ්‍රාවක සාධාරණ නොවන ඥානයක් පිළිබඳව. ඒ තමයි ආසයානුසේ ඥානය. ආසයානුසේ ඥානය. එතකොට ඉද තථාගත කතමන් තථාගතස්ස සත්තානං ආසයානුසේ ඥානං. එතකොට මොකද්ද තථාගතයන් වහන්සේගේ සත්වයන් පිළිබඳව තිබෙන ආශය අනුසය පිළිබඳව දන්නා නුවණ කියලා කියන්නේ. ආශය අනුසය පිළිබඳව අවබෝධ කරන දක්නා නුවණ කියලා කියන්නේ මොකද්ද? ඉද තථාගතෝ සත්තානං ආසයං ඥානාති අනුසයං ඥානාති. තථාගතයන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ ආසය පිළිබඳව ඥානාති, ආසය පිළිබඳව දන්නවා. අනුසයං ඥානාති, තථාගතයන් වහන්සේ සත්වයන්ගේ අනුසය පිළිබඳව දන්නවා. ඒ වගේම චරිතං ඥානාති, චරිතය පිළිබඳව දන්නවා.
අදිමුක්තිං ඥානාති අදිමුක්තිය පිළිබඳව දන්නවා. ඒ වගේම බබ්බා බබ්බේ ඥානාති භවය අභව්‍ය පුද්ගලයන් පිළිබඳව භබ්බ අභබ්බ පුද්ගලයන් පිළිබඳව දන්නවා. එතකොට මේ තමයි ආසයානුසේ ඥානය කියලා කියන්නේ. කතමෝච සත්තානං ආසයෝ. මොකද්ද සත්වයින්ගේ ආසය කියලා කියන්නේ? සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා මේ ආදී ලෙස දෘෂ්ටීන් පිළිබඳව දක්වනවා ආසය හැටියට. ආසය කියලා කියන්නේ යම්කිසි විදිහකින් ආශ්‍රයස්ථාන ලෙස වාසය කරන තැන්. ඒ කියන්නේ ඇසුරු කරනු ලබන අන්තගාමී භාවයන්, ඇසුරු කරනු ලබන අන්තගාමී සිතුවිලි. එතකොට දෘෂ්ටි වශයෙන් ලෝකයා වාසය කරන ස්ථාන පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දන්නවා. යම්කිසි කෙනෙක් යම් ව්‍යවහාරයක් කරනකොට යම්කිසි චින්තන විෂයක් පවත්වනකොට ඒ ව්‍යවහාරය හෝ ඒ චින්තන විෂය පවත්වනු ලබන්නේ මෙබඳු අන්තයක මෙබඳු කෙලවරක සිටයි කියලා භාග්‍යතුන් වහන්සේ දන්නවා. ඒක නුවණින් දක්නවා. කොහොමද? සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා. මේ කෙනා ලෝකය එක්ක ශාස්වතයි කියලා දකිනවා. එමත් නැතිනම් ලෝකය අශාස්වතයි කියලා දකිනවා. ඒ කියන්නේ ලෝකය නොවෙනස්ව පවත්නා දෙයක් හැටියට ග්‍රහණය කරගන්නවා. ලෝකයයි කියලා කියනකොට මෙතනදී අත්ලෝකයයි කියලත් විග්‍රහ කරනු ලබනවා. අත්ලෝකය කියලා කියන්නේ පින්නතුනේ ආත්මයම ලෝකය කොට ගන්නා බව. ආත්මය ලෝකය කොට ගන්නා බව. ඒ කියන්නේ දැන් කෙනෙකුට ආත්ම භාවයක් පිළිබඳව හැඟීමක් තිබෙනවානේ. මේ තමයි මම, මේ තමයි පුද්ගලයා, නැතිනම් මේ තමයි ආත්මය කියලා ආත්මය පිළිබඳව බැසගත් හැඟීමක්, බැසගත් සංඥාවක් තිබෙනවා. අන්නේ ආත්මයම තමයි ඔහුගේ සමස්ත ලෝකය. ලෝකයම විඳිනු ලබන්නා වූ කෙනෙක් පිළිබඳව Tamanට හැඟීමක් තිබෙන නිසා ආත්මයම ලෝකය හැටියට කතා කරනවා. ඒ කියන්නේ Taman විඳිනු ලබන ලෝකය තමායයි ගන්නා බව. අන්න ඒ නිසා තමයි සස්සතෝ ලෝකෝතිවා කියනකොට ලෝකයේ ශාස්වතයි කියලා කියනකොට තව ආකාරයකින් කියන්නේ ලෝකයයි කියලා හඳුනාගන්නේ ඔහු තමාව හඳුනා ගන්නා ධර්මයන්මයි. අන්න ඒ නිසා සස්සතෝ ලෝකෝති කියලා කියන්නේ ආත්මය පිළිබඳව ඇති කරගන්නා ලෝකය කියලා කියන්නේ ආත්මය. එතකොට ආත්මය ශාස්වතයි කියලා හිතන කම කියලා. ඒ කියන්නේ මේ ආත්මය නොවෙනස්ව එක දිගට පවතිනවායයි කියලා ග්‍රහණය කරගන්නා කම තමයි සස්සතෝ ලෝකෝති කියලා කියන්නේ ලෝකේ ශාස්වතයි කියලා ගන්නවා කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. ඒ වගේම අසස්සතෝ ලෝකෝතිවා ලෝකය අශාස්වතයි කියලා කෙනෙක් කල්පනා කරනවා. ලෝකය අශාස්වතයි කියලා හිතනකොට අශාස්වත කියලා කියන්නේ උච්ඡේදය කියන එකනේ. කියන්නේ සිඳීම පිණිස හිතනවා කෙනෙක් මේක මේ හටගෙන නැවත නැති වෙලා යනවා. නැතිනම් මේක සිඳී යනවා. මේක එතනින් පස්සේ නැවත හට ගැනීමක් හෝ නැවත පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ පිළිබඳව දෘෂ්ටිගතව ඇතම් කෙනෙක් වාසය කරනවා. ඒකට කියනවා උච්ඡේදය කියලා. එතකොට ලෝකය කියන එක අපි ආත්මය ලෙස තේරුම් ගන්නකොට පේනවා ආත්මය කියන එක සිඳෙනවා, ආත්මය කියන එක වෙනසෙනවා. එතනින් පස්සේ මතු පැවැත්මක් නැහැ කියලා ආත්මයේහි ඇතම් අය දෘෂ්ටිගත වෙනවා. ඒ වගේම අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා ලෝකය අන්තවත් හෝ ලෝකය අනන්තවත් කියලා ඇතම් කෙනෙක් දෘෂ්ටිගත වෙනවා. පින්නතුනේ මොකද්ද ලෝකය අන්තවත් කියලා කියන්නේ? ලෝකය කෙලවර සහිත වූවක් කියලා කියන්නේ. මේ කියන්නේ කෙනෙක් භාවනා කරලා ඒ භාවනාව තුළ කෙනකෙනා උපදව ගන්න විවිධ මනෝභාවයන් පිළිබඳව. එතකොට ලෝකය අන්තවත් කියලා කියන්නේ අන්ත කියලා කියන්නේ කෙලවරටනේ. එතකොට ලෝකයා කෙලවර පිළිබඳව දන්නවා. මේක ලෝකය කියන්නේ ලෝකේ කෙලවරක් තියෙනවා කියලා හිතනවා. එතකොට මොකද්ද එයා හඳුනා ගන්න ලෝකය? පින්නතුනේ දැන් සමහර කෙනෙක් ඉන්නවා යම්කිසි විදිහකින් කසින නිමිති ආදී දියුණු කරලා ඊටාම පරිත්ත කසින නිමිති ලබනවා. ඊටාමත් පරිත්ත වූ කසින නිමිති උපදව ගන්නවා. එතකොට ඊටාමත් පරිත්ත කසින නිමිති උපදව ගත්තට පස්සේ ඒ පරිත්ත වූ කසින නිමිත්ත තමයි එයාගේ සමස්ත ලෝකේ බවට පත් වෙන්නේ. නොඑක් සංඥා මෙනෙහි කරන්නේ නැතුව අර එක්කූම කසින නිමිත්ත මානසිකාරයේ පැවැත්වීමෙන් එයා අර කසින නිමිත්ත පිළිබඳවම නැවත නැවත සිහිය පවත්වමින් ඉන්නකොට එයාගේ සමස්ත ලෝකය අර කසින ලෝකයේ බවට පත් වෙනවා.
හැබැයි මේ ලෝකය පරිත්තයි. පරිත්තයි කියලා කියන්නේ කෙටි, සීමා සහිතයි. අන්න එතකොට එයාගේ ලෝකය, එයා ජීවත් වෙන, එයා ඇසුරු කරගත්ත තැන, එයාට ඒ ආත්මවත් කොට හැඟෙන තැන එයාට පේනවා අන්තවත්. ඒක කෙලවර සහිතයි. ඒකේ කෙලවර මෙන්න මෙයයි කියලා එයා කෙලවර පිළිබඳව කල්පනා කරනවා. එතකොට මේ නිකම්ම ගෙදරක ඉන්න කෙනෙකුට මේ ලෝකයේ අන්තවත් කියලා හිතන කතාවක් හෝ මේ පෘථුවිය එලිප්සාකාරයි කියලා හෝ එහෙම ඇති වෙන කතාවක් ගැන නෙමෙයි මේ ලෝකයේ අන්තවත් හෝ අනන්තවත් කියන එකෙන් කියන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ මනස දියුණු කරලා ඒ ඇති කරගත්ත කසින නිමිත්තක් පිළිබඳව ඇති කරගත්ත දේ පිළිබඳව තමයි මෙතන මේ සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ. එතකොට අන්තවාලෝකෝතිවා කෙනෙක් ඉන්නවා ලෝකයේ අන්තවත් කියලා ගන්නවා භාවනාව තුළ එයා උපදවගත්ත සමාධි නිමිත්ත එයාට අන්ත සහිතව තමයි පතුරන්නට පුළුවන්කම තිබෙන්නේ. අන්ත සහිතව පතුරන ඒ නිමිත්ත පිළිබඳව එයා අන්ත සහිත බව තුළ වාසය කරනවා. ඒ කියන්නේ කෙලවරක් සහිතයි කියලා හිතනවා. ඒ වගේම අනන්තවාලෝකෝතිවා ලෝකය කියන එක අනන්තවත් කියලා හංගිනවා. ඒ කියන්නේ ලෝකය අනන්තවත්. මොකද එයා කසින නිමිත්ත පතුරවනවා අනන්ත ලෙස. එයාට ඒක කෙලවරක් පේන්නේ නැති තරම් එයා කසින නිමිත්ත පතුරවන. යම් තාක් එයාගේ සිත පවතිනවද ඒ තාක් එයාට කසින නිමිත්ත පතුරවන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒක තමයි එයාගේ සමස්ත ජීවිතයේ බවට පත් වෙන්නේ. ඒ තුල තමයි එයා වාසය කරන්නේ. එතකොට එයාට හැඟෙන මට්ටම, එයාට දැනෙන මට්ටම, එයාට තේරුම් යන මට්ටම බවට පත් වෙන්නේ මොකද්ද? එයාට තේරුම් යන්නේ ලෝකය කියන එක අනන්තවත් ලෝකයක් කියලා. ලෝකය කියලා කියන්නේ කෙලවර රහිත අනන්තවත් දෙයක්. ඇයි? එයාට තියෙන ලෝකය අනන්තවත්. එහෙම නැතිනම් මේ පෘථිවිය හෝ මේ දේ අනන්තවත් කියන තැනක නෙමෙයි. එයාට දැනෙන, එයාට හැඟෙන ලෝකය අනන්තවත්. ඒ නිසා තමයි අන්තවා ලෝකෝතිවා අනන්තවා ලෝකෝතිවා කියලා කෙනෙකුට දෘෂ්ටිගත භාවයක් නැති වෙන්නේ. ඒකට මේ කියන්නේ ඒ පුද්ගලයන්ට ඒ අවස්ථානුරූපීව ඒ මනෝභාවයන් තුළ ඇතිවෙන තත්වයන් පිළිබඳව තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ වගේම තං ජීවං තං ශරීරන්තිවා අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරන්තිවා. තං ජීවං තං ශරීරං. තං ජීවං කියන්නේ ඒකමයි ජීවය. තං ජීවං. ඒ වගේම තං ශරීරං. ඒකම තමයි ශරීරය. ඒ කියන්නේ මේ ශරීරය තියෙනවා නම් මේ කය තියෙනවා නම් මේ කයම තමයි ජීවය කියලා කියන්නේ. මේ පණ කියලා කියන්නේ ආත්මය කියලා කියන්නේ මේ පණ ආත්මය කියන දේවල් වලින් හඳුන්වනු ලබන්නේ මේ කයම තමයි. ඒ විදිහට කෙනෙක් කල්පනා කරනවා මේ කය පිළිබඳව කල්පනා කරනවා මේකම තමයි ආත්මය මේකම තමයි කෙනා කියලා හිතනවා. දැන් ගොඩක් වෙලාවට අද සමාජයේ ඕන තරම් පුද්ගලයෝ දකින්න පුළුවන්. දැන් පණ කියලා කියන්නේ ජීවය කියලා කියන්නේ මොකද්ද? මේ කය මේක පවතිනවා. මේක පවතිනකන් අපි ඉන්නවා. මේක නැති වුණාට පස්සේ එතනින් මේක ඔක්කොම ඉවරයි. එතකොට හොඳ වැඩ කළා කියලා ඒවල විපාක නැහැ. නරක වැඩ කළා කියලා විපාක නැහැ. එතකොට මොනවා හරි යම් විදිහකින් ලෝකේ Tamanට කැමති විදිහට හිත සතුට වෙන විදිහට ජීවත් වෙලා මැරලා ගියා නම් මැරලා යන එක තමයි කරන්න තියෙන දේ කියලා හිතාගත්ත මිනිස්සු ලෝකේ ඉන්නවා. එතකොට ඒ මොකද්ද? ඒ අය දකින, ඒ අය පිළිගන්න රුචිය සහ ඒ අය පිළිගන්න දෘෂ්ටිය. ඒ අය පිළිගන්න දෘෂ්ටිය මොකද? තං ජීවං තං ශරීරං. ඒකම තමයි ජීවය, ඒකම තමයි ශරීරය කියලා ඒ බඳු මට්ටම් වලින් හිතාගෙන ඉන්න පිරිසක් ලෝකේ ඉන්නවා. ඒ වගේම අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. කෙනෙක් හිතාගෙන ඉන්නවා ජීවය කියන්නේ අනෙකක්, ශරීරය කියන්නේ අනෙකක්. එතකොට ශරීරය නැති වෙලා යන්න පුළුවන්, ඒක මැරිලා යන්න පුළුවන්, ඒක නැති වෙලා යන්න පුළුවන්. උනාට අර ජීවය ඒක නැති වෙලා යන්නේ නැහැ. ජීවය කියන එක මැරිලා යන්නේ නැහැ. ඒක මෙතනින් තව තැනකට යනවා. ඒක තව තැනකට යනවා, එතනින් තව තැනකට යනවා. ජීවය නොසිඳී පවතිනවා. එතකොට අර අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන අය පිරිසක් ලෝකෙ තුල ඉන්නවා. ඒ අය හිතනවා කර්මය තියෙනවා, කර්ම විපාක ලැබෙනවා. එතකොට ඒ නිසා හොඳ හෝ නරක තියෙනවා කියලා ඔවුන් පනවනවා. හොඳ හෝ කර්ම සමහර කෙනෙක් පනවනවා මේක ආත්ම 100ක් තියෙනවා, මේක ආත්ම 1000ක් තියෙනවා. මේ ආදී විවිධ ස්වરૂප වලින් කතා කරන අය ලෝකේ දෘෂ්ටිගත පුද්ගලයන් බිහි වෙලා ඉන්නවා. එහෙම නැතිනම් මෙතන ජීවය තව තැනකට යනවා. ජීවය තමයි ආත්මය. ඒ ආත්මය එක්ක ස්වර්ගයට යනවා, එක්ක දෙවියන් වහන්සේ ළඟට යනවා, එක්ක කොහෙට හරි තව තැනකට යනවා, එක්ක අපායට යනවා. මේ විදිහට කෙනෙක් හිතනවා තමන්ගේ දැක්ම අනුව අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවය කියන්නේ තව එකක්, ශරීරය කියන්නේ තවත් එකක් කියලා.
මෙන්න මේ විදිහට දෘෂ්ටිගත වුණ පිරිසක් ලෝකෙ තුල ඉන්නවා. ඒ වගේම හෝති තථාගතෝ පරම්මරණ. තථාගතයන් නැතිනම් සත්වයන් මරණින් මත්තේ ඉන්නවා කියලා. හෝති තථාගතෝ පරම්මරණ. තථාගත කියන වචනය පිළිබඳව අපි නැවත නැවත අවස්ථා කීපයකදීම මතක් කරන්නට යෙදුනා. තථාගත කියලා කියනවා බුදුරජාණන් වහන්සේටත් තථාගත කියලා කියනවා. රහතන් වහන්සේ හැඳින්වීම සඳහා තථාගත කියන වචනය පාවිච්චි වෙනවා. ඒ වගේම සත්වයා හැඳින්වීම සඳහා තථාගත කියන වචනය පාවිච්චි වෙනවා. මෙතනදී හඳුන්වන්නේ සත්වයා කියන එක. සත්වයා කියන එක. මොකද කෙනකෙනා හිතන දෘෂ්ටිගත භාවය පිළිබඳව කතාවක් මෙතන තියෙන්නේ. ඒකට හෝති තථාගතෝ පරම්මරණා කියලා කියන්නේ සත්වයා මරණින් මත්තේ හෝති වෙනවා කියලා, ඉන්නවා කියලා හිතන එක. එතකොට සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියලා කියන්නේ ඇයි කෙනෙක්? එයාට සත්වයා කියලා ග්‍රහණය කරගත්ත රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක් තියෙනවා. අන්න ඒ නිසා ඒ ටික මත සත්වයා කියලා හිතාගත්ත දෙයක්, සත්ව ප්‍රඥප්තියක්, සත්ව සංකල්පයක් එයාට හම්බ වෙනවා. ඒ නිසා හෝති තථාගතෝ පරම්මරණා, සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියලා එයා දෘෂ්ටිගත වෙනවා. එහෙම නැතිනම් නහෝති තථාගතෝ පරම්මරණා, සත්වයා මරණින් මත්තේ නැහැ කියලා තව කෙනෙක් දෘෂ්ටිගත වෙනවා. ඒ වගේම හෝතිච තථාගතෝ පරම්මරණා, සත්වයා මරණින් මත්තේ හෝතිච න හෝතිච. සත්‍යය මරණින් මත්තේ වෙනවා. ඒ වගේම සත්‍යය මරණින් මත්තේ නච හෝතිච. ඒ වගේම වෙන්නේ නැහැ. සත්‍යය මරණින් මත්තේ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සත්‍යය මරණින් මත්තේ වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ වගේම නේව හෝති න නොහෝති. නේව හෝති සත්‍යය මරණින් මත්තේ නේව හෝති සත්‍යය මරණින් මත්තේ නැහැ. න නොහෝති සත්‍යය මරණින් මත්තේ නොවනවා කියලා කියන්නත් බෑ. නොවන්නේත් නොවේ. සත්‍ය මරණින් මත්තේ නොවන්නේද නොවේ. මෙන්න මේ විදිහට සත්වයා පිළිබඳව හතරාකාරයකින් එදා සමාජය තුළ හිටපු බොහෝ දෙනෙක් විවරණය කරපු අවස්ථා අපි දකිනවා. මේ හතරෙන් එකකින් තමයි ඔවුන්ගේ ව්‍යාකරණය උනේ. ඒ කියන්නේ විසඳීම උනේ. සත්වයා පිළිබඳව, සත්ව සංකල්පය පිළිබඳව මිනිස්සු විග්‍රහ කළේ මේ විදිහට. එක්ක මරණින් මත්තේ උපදිනවා කිව්වා, එක්ක මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා කිව්වා. එක්ක මේ උපදිනවා වෙන්නත් පුළුවන්, නොවෙනවා වෙන්නත් පුළුවන් කියලා කිව්වා. එක්ක උපදින්නෙත් නැහැ, නැත්තේත් නැහැ කියලා කියන තැනකට ආවා. මේකට කියනවා චතුස්කෝටිය කියලා. කෙලවරවල් හතරක් තියෙනවා. මේ සත්වයා පිළිබඳව සත්වයා මැද තියෙන රවුම නම් මේ මැද තියෙන රවුම වටේට හතර පැත්තට කෙලවරවල් හතරක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නයට සත්වයා කියන දෙයට ප්‍රශ්නයට උත්තර කොහොම කෙනෙක්ද කියන එකට උත්තර මිනිස්සු හෙව්වේ කොහොමද? මෙයා දිගින් දිගටම යන කෙනෙක්, මරණින් මත්තේ උපදෙමින් යන කෙනෙක්, කෙනෙක් කිව්ව නැති කෙනෙක්. මේ විදිහට මේ දෙකේම මිශ්‍රණයන් විදිහට තව කෝටි දෙකක් කෙලවරවල් දෙකක් අපිට දකින්න පුළුවන්කම තිබුණා. මේකට කියනවා චතුස්කෝටිය කියලා. එතකොට මේ චතුස්කෝටිය කියලා කියන්නේ බෞද්ධ න්‍යායක් නෙමෙයි. බෞද්ධ මූලධර්මයක්, මූල න්‍යායක් නෙමෙයි. සමහර වෙලාවට හඳුන්වනවා මේක බෞද්ධ චතුස්කෝටික න්‍යාය කියලා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්න ආකාරය තමයි වෙලාවකට සත්‍යයක් ඉන්නවා, වෙලාවකට නැහැ. වෙලාවකට ඇත්තෙත් නැහැ නැත්තේ මේ හතරකින් බුදුහාමුදුරු උත්තර දීලා තියෙනවා කියන එක තමයි සමහරු ඇති කරගෙන තියෙන වැරදි අදහසක් බවට පත් වෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ චතුස්කෝටිය භාවිත කළේ නැහැ. මේ චතුස්කෝටිය භාවිත වුණේ පරමාර්ථ ධර්මයන් පිළිබඳව විග්‍රහ කරන්න යනකොට. පරමාර්ථයන් පිළිබඳව විග්‍රහ කරන්න යනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට සත්වයා කියන වචනය පාවිච්චි කරනවා. සත්වයා පිළිබඳව පාවිච්චි කරනවා. පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුද්ගල පඤ්ඤප්තිකරණයේදී පුද්ගලයෝ පිළිබඳව පනවනවා. අංගුත්තර නිකායේ ඒකක දුක තික නිපාත අරගෙන බැලුවොත් පුද්ගලයෝ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා අපිට ගොඩක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සමූහයක් තැන්වල බුදුරජාණන් වහන්සේ භාවිත කරපු සත්ව කියන විග්‍රහය, සත්වයා කියන දේ. ඒ වගේම මේ සමස්තයක් තැන්වල භාවිත කරපු පුද්ගලයා කියන ව්‍යවහාරය. මොනවද ඒ දේවල්? ඒවලට කියනවා පින්නතුනි වෝහාර දේශනා. ව්‍යවහාර මාත්‍රිකයි එක. ඒක ප්‍රඥප්ති, ලෝකේ පනවන දේවල්, ලෝකේ ව්‍යවහාර කරන දේවල්, ලෝකේ සාමාන්‍ය දේවල්. බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ව්‍යවහාරය ඉක්මෙව්වේ නැහැ කොයි වෙලාවකවත්.
සාමාන්‍ය ව්‍යවහාරයන් ඉක්මවා බුදුරජාණන් වහන්සේ වෙනම පැනෙන්නේ නැහැ, වෙනම දේශනා කළේ නැහැ. ඒ සාමාන්‍ය ව්‍යවහාරයන් තුල ඉඳමින්, ඒ සීමාවන් තුල ඉඳමින් තමයි ලෝකයට ධර්මයේ පිළිබඳව විවරණය කරන්නට යෙදුනේ. එතකොට ලෝකයට ධර්මයේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ පරමාර්ථ ධර්ම විග්‍රහය සිද්ධ කළා. ඒ වගේම සාමාන්‍ය ව්‍යවහාරය තුල හිටියා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි කතා කරනකොට පැහැදිලි කරනවා සත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද? වෝහාර සත්‍ය සහ පරමාර්ථ සත්‍ය. වෝහාර සත්‍ය සහ පරමාර්ථ සත්‍ය. වෝහාර සත්‍ය කියන එක ඒක ලෝකේ පැවැත්මට උපකාර වන දේවල්. දැන් විනය පිටකයේ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ පනවන්නේ ව්‍යවහාරයේ මත පදනම් ඉඳගෙන. එතකොට ඒක පරමාර්ථයේ පදනම් කරගෙන නැහැ. යම් කිසි භික්ෂුවක් වරදක් කළොත් වරදකට අදාළ වෙන දණ්ඩනයක් තියෙනවා. ඒ දණ්ඩනය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි භික්ෂුවක් වරදක් කරනවා. ඒ වරද කරන භික්ෂුවට ඒ වරදට ප්‍රතිකර්ම කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ යම් මහණෙක් මෙහෙම කළොත් ඔහුට මෙන්න මේ බඳු ආපත්‍යක් වෙනවා කියලා විනය පනවනවා. දැන් මේක සම්පූර්ණ ප්‍රඥප්තිත දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ පනවන්නේ ලෝකයාගේ සම්මුති පැවැත්ම තුල. ඒ කියන්නේ අපි ලෝකේ නීති පනවන්නේ. අනේ නෛතික පැනවීම වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ විනය පනවන්නේ. එතකොට මේ සම්පූර්ණ මොකද්ද? ඒක ව්‍යවහාරයේ මත පදනම්ව ගියපු දෙයක්. කෙනෙක් විග්‍රහ කරන්න ගත්තොත් එහෙම ඕක කරන පුද්ගලයෙකුත් නැහැ. මේ එතකොට එහෙම ක්‍රියාවක් ඇත්තෙත් නැහැ. පුද්ගලයෙක් කරනවා කියන බවක් නැති කල්ලි කොහොමද ආපත්‍ය වෙන්නේ කියලා හිතුවොත් එහෙම. එතකොට අර පරමාර්ථ ධර්ම විග්‍රහය ව්‍යවහාර සත්‍යයත් එක්ක පටල ගත්තා. දැන් ඔබ සතෙක් මරනවා. කෙනෙක් ගිහිල්ලා සතෙක් මරනවා. එතකොට සතෙක් මරනකොට කියනවා දැන් මරන්නෙක් නැහැ. මරන්නෙක් පනවන්න බෑ. එතන තිබුණේ හේතු නිසා හටගත් ධර්ම ටිකක්. ඒ ටික හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. මැරෙන්න කෙනෙකුත් නැහැ. හේතු නිසා හටගත් ධර්ම ටිකක් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. දැන් ඔය විග්‍රහය එතනට සාධාරණ දැන් යථාර්ථයේ තමයි කිසිම ආකාරයකින් සත්වයක්යයි යන පැනවීමක් කරන්න බැරි පොදු ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වුණ බව. හැබැයි දැන් කර්මය හෝ ඒ දේවල් සිද්ධ වෙන්නේ නැතිනම් එබඳු කර්ම සකස් කිරීමක් සිද්ධ වෙන්නේ, එබඳු අකුසලයක් සිද්ධ වෙන්නේ, එබඳු වරදක් සිද්ධ වෙන්නේ පරමාර්ථ ධර්ම ඇසුරු කරන මනෝභාවයක් තියෙන කෙනෙකුට නෙමෙයි. සත්වයක් පුද්ගලයෙක් කියලා දකින මානසික මට්ටමක් තියෙන කෙනෙකුට. එතකොට ඒ කෙනා එයින් වැළැක්වීම සඳහා ඒ කෙනාගේ මට්ටමින් විනය පැනවිය යුතුයි මිසක ඒ කෙනාගේ මට්ටමින් ඒ අකුසලයේ පිළිබඳව පෙන්වා දිය යුතුයි මිසක එතනදී ඊට වඩා වෙන යම් ක්‍රමවේදයක් ඇත්තේ නැහැ. එතකොට කෙනෙක් අර පරමාර්ථ ධර්ම විග්‍රහය මේ සම්මුතිය වෝහාර සත්‍ය මත පදනම් කරගත්ත විග්‍රහයකට බහලා මේක බොරු කරන්න උත්සාහවත් කළොත් මොකද වෙන්නේ? ඒකෙන් වෙන්නේ මේ ධර්මයට හානි පැමිණීම. ඇතම් කෙනෙක් ඉන්නවා ව්‍යවහාර සත්‍ය පරමාර්ථ ධර්මයට සාධනය කරන්න උත්සාහවත් වෙනවා. දැන් හුදු ධර්මතා ටිකක හට ගැනීමක් කියනකොට නෑ නෑ ධර්මතා ටිකක් නෙමෙයි උතන සත්වයක් ඉන්නවා කියලා කෙනෙක් අර සම්මුතියේ වෝහාර සත්‍ය අරගෙන පරමාර්ථ ධර්ම ගොඩට දානවා. එතකොට වෙන්නේ මොකද්ද? අර නිර්වාණගාමිනී ප්‍රතිපදාව සඳහා හේතු වන අර තමන්ගේ නුවණ පැවැත්විය යුතු ධර්ම පරාසයට සම්පූර්ණම හානිකර මනෝභාවයක් ඒ තුල ගොඩනැගීම සිද්ධ වෙනවා. එතකොට පින්නතුනේ මේක කරුණු දෙකක්. ඒ නිසා මේ දෙක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මේ හෝති තථාගතෝ පරම්මරණා නොහෝති තථාගතෝ පරම්මරණා කියලා කියන්නේ මොකද්ද? මේ සත්වයක් ඉන්නවා කියලා හිතාගත්ත ලෝකයාට ඇතිවෙච්ච දෘෂ්ටි ස්ථානයක්. නැතිනම් ඒ අය ඇති කරගත්ත කෝටි කෙලවරවල්. ඒ අය සත්වයා කියන ප්‍රශ්නය මත පිහිටලා ඒ ප්‍රශ්නයට විසඳුම් සඳහා ඒ අය ඇති කරගත්ත ස්ථාන තමයි මේ හෝති තථාගතෝ පරම්මරණා නොහෝති තථාගතෝ පරම්මරණා ආදී ලෙස අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉති භවදිට්ඨි සම්නිස්සිතාවා සත්තා හොಂತಿ විභවදිට්ඨි සම්නිස්සිතාවා. එතකොට මේ ආකාරයෙන් භවදිට්ඨි සම්නිස්සිත සත්වයෝ ඉන්නවා. භවදිට්ඨි සම්නිස්සිතයි කියලා කියන්නේ භවදිට්ඨිය හා අනුව ගියපු සත්වයෝ කියන එක. භවදිට්ඨිය හා අනුව ගියපු සත්වයෝ. මොකද්ද පින්නතුනි භවදිට්ඨිය හා අනුව ගියා කියලා කියන්නේ? භව කියලා කියන්නේ භවෝති සස්සතං. භවය කියලා කියන්නේ ශාස්වතය කියලා කියනවා.
දැන් අපි ශාස්ත්‍රය ගැන හඳුනාගත්ත ආත්මයක් තියෙනවා කියලා හිතන කම ඒක ශාස්ත්‍රය කියලා. එතකොට භවෝති සස්සතං භවය කියලා කියන්නේ ශාස්ත්‍රය. ඒ ආත්මය මත පදනම් වෙච්ච දේවල්. ඒත් අපි දන්නවා ආත්මය කියන දේ පදනම් වෙලා තියෙන මොකක් මතද? ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා, මනසින් අරමුණු දැනගන්නවා. මේ දේවල් විඳිනු ලබන ආත්මයක් තියෙනවා කියලා කල්පනා කරනවා. මේ දේවල් ඇසුරු කරන ආත්මයක් තියෙනවා. එතකොට මේ ආත්මය තහවුරු කිරීමට හැම වෙලාවකදීම මේ දේවල් උපකාරක දේ බවට පත් වෙලා තියෙනවා. අන්න දැන් ආත්ම භාවය පිළිබඳව එයාට කල්පනා කරනකොට එතකොට එයාට නිකම්ම එයාට බාහිර ලෝකය හම්බෙලා තියෙනවා. බාහිර ලෝකය හම්බෙලා තියෙනවා. එතකොට එයා ඇස ඇසුරු කරන්නේ, එයා රූපය ඇසුරු කරන්නේ, එයා සිත ඇසුරු කරන්නේ. ඒ කියන්නේ විඥානය ඇස ඇසුරු කරගෙන පවතිනවා, රූපය ඇසුරු කරගෙන පවතිනවා, විඥානය ඇසුරු කරගෙන පවතිනවා. අන්නේ මට්ටම නිසා කියනවා භවෝති සස්සතං භවය කියලා කියන්නේ මොකද්ද? තියනවා කියලා හඟිනකම, තියනවා කියලා ගන්නකම, ග්‍රහණය කරගන්නකම, ඇති බවට ගන්නකම. අර නිමිති ඇති බවට ගත්ත නිසා තමයි මේ නිමිති ඇසුරු කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. කෙනා ඉන්නේ ඒ නිමිති මත පතිත වෙලා කෙනා ඉන්නේ සහ ඉන්න බවට හම්බෙන්නේ නිසා. එතකොට මේ භවදිට්ඨි සම්නිස්ෘත බවක් තියෙනවා. ඒ කියන්නේ ඇති බව මත පදනම්ව ඇති බව මත ගොඩ නැගුණු යම් දෘෂ්ටිගත භාවයක කෙනෙක් ඉන්නවා. ඒ වගේම විභව දිට්ඨි සම්නිස්සිතාවා. විභව දිට්ඨි සම්නිස්ෘත සත්‍යය ඉන්නවා. මෙන්න මේ දෙආකාර සත්‍යය තමයි ලෝකේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි දෘෂ්ටි කොටෙක් වර්ගීකරණය කරගෙන බෙදාගෙන ගියත් මේවල තියෙන සියුම් ප්‍රභේද අපි සාකච්ඡා කළා. ඇතම් කෙනෙක් ඉන්නවා භව දිට්ඨි සම්නිස්ෘතයි, තව කෙනෙක් ඉන්නවා විභව දිට්ඨි සම්නිස්ෘතයි. භව දිට්ඨිය කියන කෙනා යම්කිසි එයා ශක්තියක් කියලා හිතන්න පුළුවන්, ආත්මයක් කියලා හිතන්න පුළුවන්, ජීවයක් කියලා හිතන්න පුළුවන්, පණ කියලා හිතන්න පුළුවන් යම්කිසි දෙයක් මෙතන තිබිලා තව තැනකට යමින් මේ විදිහේ පැවැත්මක් තියෙනවා කියලා පිළිගන්න මට්ටමේ භව දිට්ඨි සම්නිස්ෘත පුද්ගලයෙක්. ඒ වගේම එතකොට එයාට ඒ තැන ඇසුරු කරන්න ලෝකයේ ඇති බවට ගන්නාකම නිසා තමයි ඒක වඩා තහවුරු වීම සිද්ධ වෙන්නේ. ඒකට කියනවා භව දිට්ඨි සම්නිස්ෘතයි කියලා. ලෝකයේ ඇති බවට ගන්නාකම සහ ලෝකයේ ඇසුරු කරන විඳිනු ලබන ආත්මයක් කෙනෙක් ඉන්නවා කියලා ඒ දේවල් ඇති බවට ගන්නාකම. මේ දෙක වෙන් කරන්න බෑ. මේ දෙක එකට ප්‍රතිබද්ධ නිසා. ඊට පස්සේ විභව දිට්ඨි සම්නිස්ෘතයි කියලා කියන්නේ කෙනෙක් ඉන්නවා විභවය අනුව ගිහිල්ලා. ඒ කියන්නේ මේක මෙතනින් ඉවරයි, මේක දිරලා යනවා, මේක නැති වෙලා යනවා. එතනින් පස්සේ ආපහු කිසිම පැවැත්මක් නැහැ කියලා හිතාගත්ත විභවය අනුව කල්පනා කරන විභවය අනුව හිතන පිරිසක් ලෝකේ ඉන්නවා. එතකොට භව දිට්ඨි සම්නිස්ෘතයි කියලා කියනවා පිරිසකට, විභව දිට්ඨි සම්නිස්ෘතයි කියලා කියනවා පිරිසකට. එතකොට මෙන්න මේ විදිහට ඉන්න අයව හෝ ඒතේවාපන උභෝ අන්තේ අනුපගම්ම ඉදප්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු අනුලෝමිකා කන්ති පටිලද්දා හෝති යථා භූතං ඥාන. එතකොට මේ විදිහට මේ උභයාන්තයට නොපැමිණ මොකද්ද? අර භව දිට්ඨි සම්නිස්ෘත භාවයට හෝ විභව දිට්ඨි සම්නිස්ෘත භාවය කියන මේ උභයාන්තයට පැමිණෙන්නේ නැතිව. භව දිට්ඨි සම්නිස්ෘත බවට පැමිණෙන්නෙත් නැහැ. විභව දිට්ඨි සම්නිස්ෘත භාවයට පැමිණෙන්නෙත් නැහැ. මේ උභය අන්තයන්ට අනුපගම්ම නොපැමිණ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අනුලෝමිකා කන්ති පටිලද්දා හෝති. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධර්මයන්හි අනුලෝමික ශාන්තියට නිවැරදිව පිළිවෙලින් පැමිණි පිළිගැනීම ලබාගත් කෙනෙක් බවට පත් වෙනවා. යථා භූතං ඥානං යම්සේ ඌපරිදි ස්වභාවය පවතිනවා නම් අන්නේ ඌපරිදි ස්වභාවය පිළිබඳව දන්නා නුවණක් උපදෝගෙන තියෙනවා. ඒ වගේම කාමං සේවන්තඤ්ඤේව ජානාති අයම් පුද්ගලෝ කාම ගරුකෝ කාමාසයෝ කාමාදිමුත්තෝති. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා කාමය ඇසුරු කරන සත්‍යය කාමං සේවන්තඤ්ඤේව ජානාති කාමය සේවනය කරන්නා වූ පුද්ගලයා පිළිබඳව දන්නවා අයම් පුද්ගලෝ කාමගරුකෝ. මේ පුද්ගලයා කාමගරුකයි කියලා දන්නවා. දෘෂ්ටිගත පුද්ගලයන්ගේ දෘෂ්ටිගත භාවය පිළිබඳව දන්නවා. ඒ වගේම කාමය සේවනය කරනකොට කාමයේ සේවනය කරන පුද්ගලයෙක් දන්නවා මේ පුද්ගලයා කාමගරුක පුද්ගලයෙක්. ඒ කියන්නේ කාමය මුල් කරගත්ත කාමයේ ගරු කරගත්ත පුද්ගලයෙක්.
එතකොට මේ පුද්ගලයාට කාම වස්තුන්ගෙන් තොරව දෙයක් හිතන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කාමයේ තමයි මුල් කරගෙන හැසිරෙන්නේ. ඒකම සාරය කරගෙන තමයි මේ පුද්ගලයා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්කම තියෙනවා. මේ කාමාදිමුත්තයි මේ සත්‍යය කියලා ඒක දකින්න පුළුවන්. එතකොට කාමං සේවන්තඤ්ඤේව ජානාති අයම් පුද්ගලෝ නෙක්ඛම්ම ගරුකෝ නෙක්ඛම්මාසයෝ. ඊට පස්සේ කාමයේ අසුරු කරගෙන තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා දිහා දකින්නකොට භාග්‍යතුන් වහන්සේ දකිනවා අයම් පුද්ගලෝ නෙක්ඛම්ම ගරුකෝ නෙක්ඛම්මාසයෝ නෙක්ඛම්මාදි මුත්තෝ. මේ පුද්ගලයා නෙක්ඛම්ම ගරුකයි නෙක්ඛම්මාසයයි නෙක්ඛම්මාදි මුත්තයි. ඒ කියන්නේ මේ පුද්ගලයා නෛෂ්ක්‍රම්‍යයට බර කෙනෙක්. කාමයන්ගෙන් නික්මීමට බර කෙනෙක්. දැන් පින්නතුනේ දැන් ලෝකේ කාමභෝගී ජීවිත ඇසුරු කරන පිරිස් දිහා බැලුවාම ඒ කියන්නේ ගෙවල් වල ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු දිහා අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම අපිට එක එක චරිත හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවානේ. දැන් සමහර චරිත සමහර මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඒගොල්ලොන්ට එකම සැපවත් දේ හැටියට පේන්නේ මොකද්ද? එකම සැපවත් දේ හැටියට පේන්නේ කාමගරුකව හිතනකම කාමගරුකව දකින්නකම තමයි එකම සැපවත් දේ හැටියට ඒගොල්ලෝ දකින්නේ. එතකොට ඒ දකින්න කාමගරුක භාවය තුළ තමයි කෙනෙක් වාසය කරන්නේ. තව කෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ කාමයේ අසුරු කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. හැබැයි නෙක්ඛම්ම ගරුකයි. හිතින් ඒගොල්ලෝ නෛෂ්ක්‍රම්‍යයට ගරු කරනවා. කාමයන්ගෙන් නික්මීම කියන තැනට ඇසුරු කරනවා. නෙක්ඛම්ම ගරුක භාවයේ කෙනෙක් සතුව තියනවා නම් ඒ පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නවා. කාමාදිමුත්ත භාවයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දන්නවා. එතකොට කාමාදිමුත්ත පුද්ගලයන්ගේ ස්වභාවය තමයි තමන් හැම වෙලාවකදීම අර කාමයේ පැත්තටම නැඹුරු වෙලා ඒ පැත්තෙම තමයි සිතුවිලි හිතන්නේ. ඒ පැත්ත අතහැර ගන්න බෑ. ඒ වගේම අත අරින්නන්ව දකින්න පුළුවන් කමකුත් නැහැ. කාමයේ පිළිබඳව අතහැරීම පිණිස වෑයම් කරන හෝ උත්සාහවත් වෙන යම් කිසි කෙනෙක් දැක්කහම එතකොට එයාටත් නිന്ദා පරිභව කරන්න පෙළඹෙන කෙනෙක් තමයි කාමාදිමුත්ත සත්‍යයන්ගේ ස්වභාවය. එතකොට දැන් සමහර වෙලාවට අර ඇතැම් මිනිස්සුන්ගේ තමන් විඳින දේ පිළිබඳව තියෙන අදිමුත්ත බව නිසාම ඒ අයට හිතනවා තව කෙනෙකුටත් ඒ මට්ටමම තමයි තියෙන්නේ. ඒ මනෝභාවයම තමයි තියෙන්නේ කියලා. තමන්ගේ මනෝභාවයෙන් තක්සේරු කරනවා අනුන්ගේ මනෝභාවය පිළිබඳව. එතකොට දැන් මේ අර අපි දැක්ක පහුගිය දවස්වල මම මීට පෙර දේශනාවලදීත් මතක් කරලා තිබුණා අර රුවන්වැලි සෑය ළඟදී කරපු අර මහා ආසන පූජාවක් සිදු කරපු පූජාව පිළිබඳව. එතකොට අදහස් ප්‍රකාශ කරනවා දැන් කාමාදිමුත්ත පුද්ගලයන්ගේ ස්වභාවය ඒක දැක්කහම ඒගොල්ලොන්ට පේන්නේ ඒගොල්ලොන්ට තේරෙන්නේ කාමාදිමුත්ත භාවය. ඒගොල්ලොන්ට පේන්නේ කාම සහගත සංකල්පනාවක්. සමහරු අපි දැක්ක කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලාට කාන්තාවණු පූජා කරයි ඇඳම් පූජා කරලා ඊළඟට කියලා. එතකොට දැන් අර ඇඳක් දැක්කහම හෝ තමන් ඒබඳු පූජාවක් දැක්කහම තමන්ගේ හිතේ වැඩ කරන කාමාදිමුත්ත බව කාමාසක්ත භාවය නිසා එතකොට ඒ අය හිතන්නේ අනික් හැම දිනාගේම මනෝභාවයත් ඒබඳු ස්වરૂපයි කියලා. එතකොට නෙක්ඛම්මාදිමුත්ත කෙනෙක් හිටියොත් දැන් ඒකත් අපි දැක්ක ඇතැම් අය අනේ හොඳ පූජාවක් කියලා ඒ පිළිබඳව ඒ අය අතහැරීම පැත්තෙන් කතා කරනවා. ඒ පූජාවේ තියෙන වටිනාකම පිළිබඳව කතා කරනවා. ඒ වගේම ඒක නෙක්ඛම්මයේ සඳහා කොහොමද පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන කියන දේ පිළිබඳව කතා කරනවා. ඒ තමයි ලෝකයේ විවිධ මනෝභාවයන් තුළ ජීවත් වෙන මිනිස්සුන්ගේ ස්වභාවය. දැන් හැමෝම එක විදිහ නෑනේ. අර කාමාසක්ත හැම වෙලාවකදීම කාමයේ තුළ ඉන්න එතනින් තොරව වෙනත් දෙයක් තියනවා කියලා වෙනත් ධර්මයක් පිළිබඳව හැඟීමක් හෝ සංකල්පනාවක් නැති පුද්ගලයන්ට එබඳු දෙයක් දැක්කත් එබඳු පැත්තේ සිතුවිලි තමයි නැවත නැවත උපදින්නේ. එතකොට නෙක්ඛම්මේ පැත්තේ කෙනෙක් දැක්කොත් ඒ අයට හිතෙනවා අනේ මේක කොච්චර වටින දෙයක්ද කියලා. එතකොට එයා කෙනෙකුගේ අතහැරීම පිළිබඳව එයා කතා කරනවා. ඒ වගේම ඒ දේ අසුරු කරන කෙනෙකුගේ අතහැරීම පිළිබඳව ප්‍රතිපදාවකට එයාට යන්න පුළුවන් ක්‍රමයකට ඒක පාවිච්චි කරන විදිහ ගැන කෙනෙක් කතා කරනවා. එතකොට ඒකේ කුසලයේ පිළිබඳව කෙනෙක් කතා කරනවා. ඒ නෙක්ඛම්මාදිමුත්ත භාවය. එතකොට දැන් අර මනෝභාවය මිනිස්සුන්ගේ හැසිරෙන ක්‍රමය අනුව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට පුළුවන් කමක් නැහැනේ අපි ඉදිරිපිටට එන මිනිස්සු පිළිබඳව එකපාර නිගමනයකට බැස ගන්න කතා කරන්නේ නැතුව කාලයක් සිහියෙන් ඇසුරු කරන්නේ නැතුව නිගමනයකට බැස ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යටත් පිරිසෙන් රහතන් වහන්සේ නමකටවත් අනුන්ගේ සිත් දකින
නුවණක් තියෙන රහතන් වහන්සේ නමකටවත් පුළුවන් කමක් නැත්තේ නෑ මෙබඳු පුද්ගලයාගේ මෙබඳු මනෝභාවය මෙබඳු ස්වરૂපයක් ගන්නවා. මේ පුද්ගලයා ස්වභාවයෙන්ම මෙබඳු ගතියක් ප්‍රගුණ කළා මෙබඳු ගතියක තමයි මොහුගේ මේ ආශ්‍රේත පවතින්නේ කියලා එක උන්වහන්සේලටවත් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ සමීපයට කෙනෙක් එනකොට භාග්‍යතුන් වහන්සේ දකිනවා මෙබඳු පුද්ගලයා මෙබඳු තත්වයක ඉන්න කෙනෙක්. ඔහුට ධර්මාභිසමය කරන්න නම් මේ පැත්තෙන් ඔහුට මඟ කියා දිය යුතුයි. මේ පැත්තෙන් මඟ කිව්වොත් එයාට මේක ග්‍රහණය කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ ආසය සහ අනුසය පිළිබඳව දන්නවා. ඒ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. එතකොට නෙක්ඛම්ම ගරු පුද්ගලයෙක් කාමයේ අසුරු කරගෙන ඉන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ දකිනවා එයාගේ මනස ඇතුලේ එයා වාසය කරන්නේ නෙක්ඛම්ම ගරුකව. නෛෂ්ක්‍රම්‍යයට බරව තමයි එයා වාසය කරන්නේ. ඒ වගේම ඇතම් පුද්ගලයෙක් ඉන්නවා එයා නෙක්ඛම්මං සේවන්තඤ්ඤේව ජානාති. නෛෂ්ක්‍රම්‍ය අසුරු කරනවා. නික්මීම තමයි අසුරු කරන්නේ. අයම් පුද්ගලෝ නෙක්ඛම්ම ගරුකෝ නෙක්ඛම්මාසයෝ නෙක්ඛම්මාදිමුත්තෝ. ඒ වගේම ඇතම් කෙනෙක් ඉන්නවා නික්මීම අසුරු කරගෙන. නික්මීම අසුරු කරනකොට එයා නෙක්ඛම්ම ගරුකයි නෙක්ඛම්මේ හිතේන කාමයන්ගේ මිදීමේ යුක්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඒ වගේම තමයි ඇතම් කෙනෙක් ඉන්නවා එයා කොහොමද ඉන්නේ? ඒ පුද්ගලයා නෙක්ඛම්මං සේවන්තඤ්ඤේව. නෙක්ඛම්මේ සේවනය කරනවා. අතහැරීම කියන දේ සේවනය කරන විදිහක් තමයි පෙන්වන්නේ. හැබැයි අයම් පුද්ගලෝ කාමගරුකෝ කාමාසයෝ කාමාදිමුත්තෝ. ඒ පුද්ගලයා කාමගරුකයි කාමාසයයි කාමාදිමුත්තයි. කාමයේ පිළිබඳව බර වුණ කෙනෙක්. කාමයේ පිළිබඳව තමයි යාගේ අදහස නැවත නැවත තියෙන්නේ. නෙක්ඛම්ම ප්‍රතිපදාවකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මේ පුද්ගලයාගේ මේ මට්ටම තියෙන්නේ කාමයේ අසුරු කරන මට්ටමේ. ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ මේ විදිහට කියලා බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගේ ස්වභාවය දන්නවා. එතකොට නෙක්ඛම්මයේ අසුරු කරගෙන හිටියත් එයා කාමයේ අසුරු කරනවා කියලා දකිනවා. නෙක්ඛම්මයේ අසුරු කරගෙන ඉන්න ඇතම් කෙනෙක් නෙක්ඛම්මේම ගරුකොට ඉන්න බවක් දකිනවා. කාමයේ අසුරු කරන ඇතම් කෙනෙක් කාමයේ ගරුකොටම ඉන්නවා කියලා දකිනවා. කාමයේ අසුරු කරන ඇතම් කෙනෙක් නෙක්ඛම්මයේ ගරුකොට ඉන්නවා කියලාත් දැනගන්නවා. එතකොට ඒ සත්වයන්ගේ ඒ මනෝභාවය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ නුවණින් අවබෝධ කරගන්නවා නුවණින් දකිනවා මේක තථාගත සාධාරණ උන ඥානයක්. බුදුරජාණන් වහන්සේට අනන්‍ය වුණ බුදුරජාණන් වහන්සේට සාධාරණ වුණ ඥානයක්. ඒ වගේම ව්‍යාපාද සේවන්තඤ්ඤේව ජානාති අයම් පුද්ගලෝ ව්‍යාපාද ගරුකෝ. ව්‍යාපාදයේ ඇසුරු කරනකොට තරහව ඇසුරු කරනකොට දන්නවා මේ පුද්ගලයා මේ ව්‍යාපාදය ගරුකොට ඉන්න කෙනෙක්. මේ පුද්ගලයා නිතර තරහ යන ව්‍යාපාදයේ නැවත නැවත ඇසුරු කරන ව්‍යාපාදයේ තුල නැවත නැවත රැඳී ඉන්න පුද්ගලයෙක් කියලා දකිනවා. ඒ වගේම ව්‍යාපාදං සේවන්තඤ්ඤේව ජානාති අයම් පුද්ගලෝ අභ්‍යාපාද ගරුකෝ. ඇතම් පුද්ගලයෙක් ව්‍යාපාදයේ අසුරු කරනවා ව්‍යාපාදයේ සේවනය කරනවා. එයා තරහ ගියපු වෙලාවක දකිනවා තරහ ගිහිල්ලා ඉන්නවා කියලා දැක්කත් දකිනවා භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයා ව්‍යාපාද ගරුක කෙනෙක් නෙමෙයි අව්‍යාපාද ගරුක කෙනෙක්. මේ පුද්ගලයාගේ හිත මේ පුද්ගලයාගේ ස්වභාවය මේ පුද්ගලයා හිත පුරුදු කරලා තියෙන ක්‍රමය අව්‍යාපාදයට තමයි හිත පුරුදු කරලා තියෙන්නේ. අව්‍යාපාදයේ තුල තමයි වාසය කරන්නේ කියලා ඒ පුද්ගලයාගේ ස්වභාවය දකිනවා. ඒ වගේම අව්‍යාපාදය තුළ ඉන්න කෙනෙක්ව දකිනවා ඒ පුද්ගලයා ව්‍යාපාද ගරුකව තමයි ඉන්නේ. කිපෙන්නේ නැහැ විදිහට තමයි ඉන්නේ. හැබැයි ව්‍යාපාද ගරුකයි තරහව තමයි මුල් කරගන්නේ. යාට ඕන වෙලාවක අව්‍යාපාදයේ මුල් කරගෙන හිටියත් තරහ එන්න පුළුවන්. ඒ වගේම අව්‍යාපාද මුල් කරගත්ත අව්‍යාපාද භාවයේ තුලම පිහිටි අයගේ సంతානය පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ දකිනවා. මෙන්න මේ ආකාරයන්ගෙන් ඒ සත්වයන්ගේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ව්‍යාපාදයේ පිළිබඳව දන්නවා. ඒ වගේම තීන මිද්දං සේවන්තඤ්ඤේව ජානාති අයම් පුද්ගලෝ තීන මිද්ද ගරුකෝ තීන මිද්ධාසයෝ තීන මිද්ධාදිමුත්තෝ. තීන මිද්දේ අසුරු කරන තීන මිද්දේ සේවනය කරනකොට ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දන්නවා අයම් පුද්ගලෝ තීන මිද්ද ගරුකෝ මේ පුද්ගලයා තීන මිද්ද ගරුකයි මේ පුද්ගලයා තීන මිද්ධාසයයි තීන මිද්ධාදිමුත්තයි. ඒ වගේම තීන මිද්ද පුද්ගලයා තීන මිද්ද අසුරු කරනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා ආලෝක සංඤ්ඤගරුකෝ ආලෝක සංඥාව උපදවන්න සමර්ථ කෙනෙක්. මේ පුද්ගලයා තීන මිද්දේ තුල හිටියට දැන්
ආලෝක සංඥාව උපදවන්න පුළුවන් කෙනෙක්. මඩ තැවරිලා තිබුණත් දක්ෂ හඳුනන්නේ මැණික් විශේෂෙහි ප්‍රවීණයෙක් දන්නවා මේ ගල මැණික් ගලක් කියලා. උපදමලා ගන්න පුළුවන් කියලා දන්නවා. ඒ විදිහට තීන මිද්දෙන් ආරූඪ වෙලා හිටියත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා තීන මිද්දෙන් ආරූඪ අභිභූතව හිටියට වැහිලා හිටියට මේ පුද්ගලයා තීන මිද්දේ තුල ඉන්න කෙනෙක් නෙමෙයි. මේ පුද්ගලයා ආලෝක සංඤේව වාසය කරන්න පුළුවන්කම තියෙන ඒ කෙරෙහි අදිමුක්ත පුද්ගලයෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ වගේම ඇතම් කෙනෙක් ආලෝක සංඤීවේ ඉන්නවා. හැබැයි තීන මිද්ද ගරුකයි. එයා තීන මිද්දේට වැටිලා තීන මිද්දේ නැවත නැවත ඇසුරු කරමින් ඒ තුලටම යන්න පුළුවන් කෙනෙක් කියලා දකිනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා. එයා ආලෝක සංඤීවේ ඉන්නවා. ආලෝක සංඤී ගරුකව ඉන්නවා කියලා දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සත්වයන්ගේ මේ ස්වභාවය පිළිබඳව ගන්නවා. මේ තමයි සත්වයන්ගේ ආශ්‍රය ඇසුරු කරන ස්ථාන පිළිබඳව දන්නාකම. එතකොට මොකද්ද සත්වයන්ගේ අනුසය දන්නවා කියලා කියන්නේ? සත්වයන්ගේ අනුසය දන්නවා කියලා කියන්නේ කතමෝච සත්තානං අනුසයෝ. අනුසය කියලා කියන්නේ පින්නතුනේ නිදිගත් කෙලෙස්. නිදිගත් කෙලෙස්. නිදිගත් කෙලෙස් කියලා කියන්නේ හරියට මේ නිද්‍රෝපගතව තියෙන නිදාගෙන ඉන්නවා. ඒ කියන්නේ උඩට ඉස්මතු වෙලා නැහැ, පේන්නේ නැහැ, මොකක්වත් දැනෙන මට්ටමක ඇත්තේ නැහැ. හැබැයි එහෙම කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කෙලෙසේ නැහැ කියලා. ඊටමත් අනුසහගතව මේ කෙලෙසේ පවතිනවා. අනුසහගතව තියෙන කෙලෙසය ඕනෑම මොහොතක නැවත මතුවෙලා එන්න පුළුවන්කම තියෙනවා. ඒ ගතිය නැති වෙලා නැහැ. අනුසහගතව තියෙන කෙලෙසය ඕනෑම මොහොතක නැවත මතුව එන්න පුළුවන්කම තියෙනවා. ඒ ස්වභාවය ඒ ගතිය කොතනකදීවත් නැති වෙලා නැහැ. එතකොට මොනවද අනුසය ධර්ම කියලා කියන්නේ? අනුසය ධර්ම කියලා කියන්නේ සත්තානුසය. අනුසය ධර්ම හතක් තියෙනවා. මොනවද මේ අනුසය ධර්ම හත? කාමරාගානුසයෝ, පටිඝානුසයෝ, මානානුසයෝ, දිඨානුසයෝ, විචිකිච්ඡානුසයෝ, භවරාගානුසයෝ, අවිජ්ජානුසයෝ. මේ තමයි සප්ත අනුසය ධර්ම. එතකොට කාමරාගය කියලා කියන්නේ අනුසය ධර්මයක්. කාමරාග අනුසය කියලා කියනවා. කාමරාගය කියලා කියන්නේ කාම කියලා කියනවා එතන කැමැති වෙන ස්වභාවය. හිතේ තියෙන යම් දෙයක් පිළිබඳව ලෝභ නිස්ෘතව උපදින කැමැත්තට කියනවා කාමය කියලා. ඒ වගේම එහි සතුටු වෙන ස්වභාවයට කියනවා රංජනය කරන බවට කියනවා රාග කියලා. එතකොට මෙහි කැමැත්තෙන් ඇලී සතුටු වෙන ගතියට කියනවා කාම රාග කියලා. කාමය සහ රාගය වන නිසා ඒකට කාම රාග කියලා කියනවා. ඒක කාම රාගය කියන එක සංයෝජන ධර්මයක්. කාම රාගය කියන එක අපි හඳුනා ගන්නවානේ දස සංයෝජනයන්ගේ එක සංයෝජනයක් හැටියට කාම රාග සංයෝජනය. ඒකට කාම රාගය කියන එක අනුසයක්. අනුසයක් කියලා කියන්නේ ඒක ප්‍රකට නැහැ. ඒක ප්‍රකට නැහැ. අප්‍රකටව තියෙන්න පුළුවන්කම තියෙනවා. හිත ASCII හැංගිලා තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය වටපිටාව ලැබුණාම මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය වටපිටාව ලැබුණාම ඒක ප්‍රරෝහණය වෙනවා. වැඩෙනවා. දැන් නුග බීජයක්, නුග ගහක නුග ඇටයක් අපට ඇහැට නොපෙනෙන තරම් සියුම් දෙයක්. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අපිට පොළවේ වැටිලා තිබුණොත් එහෙම පසුත් එක්ක තිබුණොත් අපිට ඒක පේන්නේ නැති මට්ටමේ නොසලකා හැරෙන මට්ටමේ දෙයක් නේ. එතකොට ඒ බඳු මට්ටමේ තියෙන ඒ බීජය යම්කිසි අවස්ථාවක ඒකට සුදුසු පරිසරය ලැබෙනකම් පැලවෙන්නේ නැහැ. ඒකට සුදුසු පරිසරය ලැබෙනකොට වතුර, ඒකට අවශ්‍ය උණුසුම, ඒකට අවශ්‍ය පොහොර, ඒ බීජමය ශක්තිය වැඩෙන්න අවශ්‍ය දේවල් ටික ලැබෙනකොට මොකද වෙන්නේ? අර උපාදාන ලැබගෙන ඒක පැලවෙනවා. පැලයක් විදිහට ඒක ගහක් බවට පරිවර්තනය වෙනවා. එතකොට අනුසය ධර්මයේ යම් තැනක තියෙනවා නම් ඒක මහා කෙලෙසයක් බවට ඕනම මොහොතකපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කාම භූමියේහි තිබෙන මේ ස්කන්ධ ධර්මයෝ මේ කාම රාගානුසයෙන් අනුසය වෙනවා. මේ අනුසය ධර්මයන්ගෙන් අනුසය බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. මේ හැමතැනකම මේ කාම රාගය කියන එක අනුසයක් විදිහට පවතිනවා. ඒක පවතින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අනුසය කියන එක හැම වෙලාවකදීම නිදිගත් කෙලෙස් සහිත ස්වභාවයක්. ඒක කාම රාගය කියන එක හිතේ නිදිගත් මට්ටමක තියෙනවා. මිනිස්සේ කාමයේ පිළිබඳව හිතන්නේ නැතුව හිටියට ඒක යටපත් කරගෙන හිටියට ඒකෙන් කියන්නේ එයා සම්පූර්ණම කාමයේ ප්‍රහීන කළා කියලා. ඒක අනුසය මට්ටමින් ඇසුරු වෙන නිසා තමයි නැවත නැවත යම්කිසි වෙලාවක ඒකට සුදුසු පරිසරය ආවහම ඒක නැවත හටගන්න ස්වභාවයකටපත් වෙන්නේ. ඒක නිදිගත් ස්වභාවයක තියෙන කෙලෙසයක හැටි විදිය.
එතකොට මේ අනුසේ ධර්ම කියලා කියන එක ඊටාම සියුම්. සමහර කෙනෙක් ඇතම් විටක තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ධර්ම හඳුනාගන්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ හිතේ කෙලෙස් ධර්ම ඊටාම සියුම්ම තියෙනවා. සියුම්ම තියෙන කෙලෙස්ය හඳුනන්නේ නැහැ. ඒක අනුසහගත මට්ටමින් තියෙනවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති එවං තණ්හානුසේ 97 නිබ්බත්තති දුක්ඛ මිදක් පුනප්පුනං කියලා. ඒ කියන්නේ යම්කිසි විදිහකින් නැවත නැවත දලු දාන ගහක් අපි මුලින් කැපුවට චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ගහ කපපු ගහ පුනරේව රූහති නැවත නැවත වැඩෙනවා ඒ ගහ. ඇයි නැවත වැඩෙන්නේ? ඒකේ මුල යථාපි මූලයේ අනුපද්දවේ දල්හේ ඒ මුල අනුපද්‍රිතව දැඩිව තියෙනවා. ඒ නිසා තමයි ඒක ගහ නැවත වැඩෙන්නේ ගහ කැපුවට. එවං තණ්හා අනුසේ 97 ඒ විදිහට තණ්හාව නැමැති අනුසේ ධර්මයේ දුරු නොකළොත් එවං තණ්හා අනුසේ 97 නිබ්බත්තති දුක්ඛ මිදක් පුනප්පුනම් මේ දුක කියන දේ පුනප්පුනව නැවත නැවත උපදිනවා. තෘෂ්ණාව කියන එක අනුසේ ධර්මයක් හැටියට පෙන්වනවා. දැන් බලන්න අපි මේ කතා කරපු එකේදී අපි එකක්වත් තණ්හානුසයෙන් කතා කළේ නැහැ. එතකොට කාමරාග අනුසය තමයි තියෙන්නේ. හැබැයි තණ්හාවත් අනුසයක් විදිහට පෙන්වනවා. එතකොට මේ කාමරාග අනුසයම තමයි මේ නියෝජනයේ තියෙන්නේ. කාමරාග අනුසයම තමයි මේ නියෝජනයේ තියෙන්නේ. එතකොට කාමරාග අනුසයෙන්ම නියෝජනයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන් තණ්හාව කියන එක මෙතනදී යෙදෙන ආකාරය. එතකොට මේක නැති වුණොත් එහෙම ඕන වෙලාවක මේක නැවත නැවත උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය කරා පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් කාමරාගය කියනකොට කාමරාග සංයෝජනය අනාගාමී මට්ටමින් ප්‍රහීන වෙනවා. තණ්හාව කියන එක මේ මට්ටමින් ප්‍රහීන වෙන්නේ නැහැ. ඒක අරිහත් මාර්ගයෙන් ප්‍රහීන වෙන්නේ. එතකොට එතන දක්වාම මේක පවතිනවා. හැබැයි පැවතුනත් ඒ අනුසේ ධර්ම පිළිබඳව මේ පර්යායට අනුව කතා කරනකොට මේක ඇතුළත තමයි කතා කරන්නේ. නැත්තම් තණ්හාවත් අනුසයක් හැටියට ඒක මේ කෙලෙස්සේ නිදිගත් මට්ටමක තියෙන නිසා ඒක ඒ විදිහට අපිට මේ ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා මේකටම ඇතුළත් කරලා මෙතනදී මේ පර්යායදී අපි හඳුනා ගන්නවා. එතකොට මේක තමයි අනුසයක තියෙන ස්වභාවය. ඉතින් මේ අනුසය ධර්ම කියන්නේ මොනවද? අනුසය ධර්ම කියන දේවල් යෙදෙන්නේ කොහොමද කියන එක අපි තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. මොකද ඒක දීර්ඝ ලෙස අපිට කතා කරන්න තිබෙන දෙයක් නිසා නැත්නම් එහි තිබෙන අවබෝධය වැදගත් වෙන නිසා මේ අද දේශනාවේදී ඒ කාරණාව පදනම් කරගත්තේ නැහැ. ඒ පිළිබඳව අපි ඉදිරියේදී වඩාත් වැඩිදුර කරුණු කාරණා පිළිබඳව තේරුම් ගනිමු. හොඳයි හැම කෙනෙක්ම එහෙනම් කල්පනා කරගන්න. අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්තු සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා කොට්ටාව වීරමාවත පදිංචි ඕෂධී වාකිෂ්ඨ මහත්මිය හා මේනක හඳුන්පතිරණ මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස විසින් ඒ ඕෂධී වාකිෂ්ඨ මහත්මිය මේනක හඳුන්පතිරණ මහත්මයා සහ චතුමි හඳුන්පතිරණ දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම සිළු දෙනා නමින්ම මිය පරලෝ ගිහිල්ලා පින් බලාපොරොත්තු වෙන සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඕෂධී වාකිෂ්ඨ මහත්මියට ඒ වගේම මේනක හඳුන්පතිරණ මහත්මයාට සහ චතුමි හඳුන්පතිරණ දියණියටත් ඒ වගේම සෑම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිරු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා
කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.